नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संभप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि අප පසුගිය දිනෙහි කර්මය සතර වැදෑරුම් කීවා විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් ඊළඟට සතර වැදෑරුම් කර්මය දැක්වුවා අකුසලය කාමාවචර කුසලය රූපාවචර කුසලය අරූපාවචර කුසලයයි කියලා. ඊළඟට ඒ අකුසලයේ පිළිබඳ විස්තරයක් කරනවා. කළා කාය කර්මය वाक् कर्मे मन कर्मे तथा कुशलं काय कम्मं वची कम्मं मनो कम्मं चेति कर्मद्वार वशेन त्रिविधं होति कर्मद्वार वशेन तेवदारिන් වෙනවා කර්මය ඒ කාය කර්මය වාක් කර්මය මන කර්මය කියලා ඒ කෙසේද කියා ඊළඟට අපි ඒ පානාතිපාත අදින්නාදාන කාමීසු මිච්ඡාචාර කියන මේ කර්ම කායද්්වාරයයි ඒ කාය විඤ්ඤාතියයි කියන කායද්්වාරෙහි බහුල වශයෙන් ඇතිවන බැවින් ඒවාට කාය කර්මයයි කියනවා. මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාපයි කියන මේ සතර වචී විඤ්ඤාතියයි කියන ඒ වාග්ද්වාරෙහි බහුල වශයෙන් ඇතිවන බැවින් වචී කම්ම නැත්නම් වාග් කර්මයි කියලා කියන බව. අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මේවා ඒ අන්‍ය ద్వාරයන්හි උපදන අතර සිතෙහිම බහුල වශයෙන් හට ගන්නා බැවින් ඒවාට මනෝ කර්ම නැත්නම් මනස් කර්මයයි කියන බව පසුගිය දිනෙහිදී අපි කතා කළා. ඒ එතන සිටයි අද අපට කියන්නට තිබෙන්නේ. එයින් අභිධර්මාර්ථ සංග්‍රහ පාඨය තේසු පානාතිපාතා තේසු පානාතිපාතෝ පරුසා වාචා ව්‍යාපාදෝච දෝෂ මූලේන ජායම ඒ කියන ලද අකුසල කර්ම 10 අතුරින් ප්‍රාණඝාතය පරුස වචන කීමය ව්‍යාපාදේ කියන ඒ වනස්සිතිවිල්ල ද්වේෂ මූලයෙන් හටගන්න. දැන් ප්‍රාණඝාතය මොන විදිහට සිදු කළත් ඒ සිදු කරන අවස්ථාවේදී ඇතිවන්නා වූ සිත ද්වේෂ මූල සිතක්. කියන්නේ දෝමනස්ස සහගත, පටිඝ සම්පයුක්ත, අසංඛාරික, සසංඛාරික කියන මේ දෙක සිත් දෙක අතුරෙන් යම් කිසි සිතකුයි ප්‍රාණඝාතය කරන විට පරුස වචන කියන විට පරුස වචනේ කියන්නේ Tamanගේ සිතම නරක වෙලා සිතේ තරහව ඇති වෙලා අන්‍යයන්ට කියනු ලබන වචන ඒවයි පරුස වචන කියන්නේ
ඒ පරුස වචන කීමේදී උපදනේ ද්වේෂ මූල සිත. ව්‍යාපාදී කියන අනුන් නැසේවා වෙනසේවා කියන ඒ වනස්සිතිවිල්ල ව්‍යාපාදය ඒද ඇතිවන්නේ ද්වේෂ මූල සිත. ඒ නිසා ඒ කර්ම තුන පිළිබඳව ප්‍රාණඝාත, පරුසාවාච, ව්‍යාපාද කියන මේ තුන ද්වේෂ මූල සිතින්ම ඇතිවන බව වෙනස් වන්නේ නැහැ. ඒක ද්වේෂ මූල සිතින්මයි. සමහර විටක කෙනෙක් hina වෙවි සතෙකුගේ ජීවිතය තොර කළා. ඒ ජීවිතය තොර කිරීම වශයෙන් උපදනා වූ සිත ද්වේෂ මූල සිත. ඇතැම් විටක ආහාර පිණිස ඒ සතාගේ මාංශය පිණිස මාංශය ගැන තිබෙන තෘෂ්ණාව නිසා සතෙකුගේ ජීවිතය තොර කළා. ඒ ජීවිතය තොර කිරීමේ සිත වශයෙන් උපදනේ ද්වේෂ මූල සිත. එමගද දැන් මස් ලබා ගැනීමට සතුටුගේ බාධාවත්ව පවතින්නේ උගේ පණ. ඒ නිසා ඒ ප්‍රාණය නිරුද්ධ කරනවා. ඒ ලබා ගැනීමට. මේ විදිහට ඒ උපදිනේ ද්වේෂ මූල සිතක්. ඉතින් පරුසා වාචා ව්‍යාපාද කියන ඒ දෙක පිළිබඳ ඒ තරම් ප්‍රශ්නයක් හට ගන්නට විදිහක් නැහැ. මේ ගැන තමයි ප්‍රශ්නයක් උපදිනවා නම් උපදින්නේ කෙනෙක් මේ මාංශය ලෝභයෙන් සතෙකුගේ ජීවිතය තොර කරાવી. එහෙම නැත්නම් යමක් හරි හම්බ කර ගැනීමේ බලාපොරොත්තු වෙන යමක් සොයා ගැනීමේ බලාපොරොත්තු. ඒ සතාගේ මස් විකුණා ප්‍රයෝජනේ ලාභ ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන සතෙකුගේ ජීවිතය තොර කරන. එහෙම කර කළා. උපදනේ ද්වේෂ මූල සිත. ඔව් ඒ ද්වේෂය තරහව. ඒ කියන්නේ ඒ කරුණා ස්වરૂපයෙන් ඇති වෙන ද්වේෂය. ද්වේෂය නිසා. ඒ සතුන් සමහර විටක ඔවුන් කෙරෙහි තියෙන කරුණාවයි කියලා. මේ කපුල් කැඩිලා ජීවත් වන විට සතාට බොහෝ කරදර හිරිහැර ලැබෙනවා. ඒ වයින් මුදවන්නට කියා සමහරු මේ සතුන් මරා දමනවා. කොයි විදිහට කෙනෙකුගේ ජීවිතය තොර කළත් ඒ ජීවිතය තොර කිරීම වශයෙන් උපදනා සිත ද්වේෂ මූල සිත. ඒ කරුණාවෙන් මරන්නට බෑ. දැන් අපට බැහැනේ කරුණාවෙන් අපේ මව්පිය දෙදෙනාව මරහ දාන්නට නේ. දෙදෙනා අමාරු වෙලා ඉන්නවා, වයස්ගත වෙලා ඉන්නවා, ඇවිද ගන්නට බැරියි, ඇඳටම වෙලා ඉන්නේ. මල මුත්‍ර වල läගලා ඉන්නේ. ඒ ඇයිට හරියට ඒ ජීවිතේ මෙලොව අපායක් වගේ ඒ ඇයිට. ඒ නිසා ඒ දුක නැති කරන්නට කල යුතු තිබෙන්නේ ඔවුන් ඉක්මනින් පරලෝ යවන්න කියලා යම් සිතලා එහෙම යවනවා නම් ඒතරත්ට ආනන්තරීය කර්මයේ පවා සිදු වෙනවා. යා මෙරීමේ ආනන්දය. ඒ ප්‍රාණ ජීවිතයේ කියන එක බොහෝම වටිනායි. වටිනවයි කියන්නේ ඒ පුද්ගලයාට ඉතාම වටින දෙයක්. තමා ඒ ජීවිත කාලය තුලදී ලබන තරම් යම් සම්පත් වේනම් ඒ ජීවිතයේ තිබෙදී ලබන. දැන් අපි කියමු කෙනෙක් රජ වෙන්නට සිටිනවා. එහෙම නැත්නම් ඊටත් වඩා උසස් ධ්‍යාන මාර්ගඵල නිබ්බාන කියන මේවාද සාක්ෂාත් කිරීමේ හැකියාව තියෙන කෙනෙක් ඒ තැනත්තාට ඒ සියල්ලම ලබා ගැනීමට තිබෙන අවස්ථාව නැති කර දමනවා ඔහුගේ ජීවිතය තොර කිරීම. ඒ නිසා ජීවිතය තොර කිරීමේ කියන්නේ විශාලම වරදක්. මොන කාරණයක් සඳහා කළා? ඒ බැවිනුයි ඒ නිසා වෛද්‍යවරුන්ට එහෙම කියන්නේ මේ ප්‍රාණය ඒ ජීවිතේ වේරා ගැනීමට තිබෙන බලාපොරොත්තු අත්හැරලා ඉක්මනට මැරෙන්නට කියලා බෙහෙත් දෙන්නට බෑ. දෙන්නට බෑ. නෑ ඒක වැරදි. ඒක උනත් වැරදි. ඒ කොයිතරම් වැරද්දක්ද? දුක් විඳින නිසා ඒක හොඳක් කියන ඒක හොඳයි. කාගේවත් තමන්ට දිය නොහැකි ජීවිතයක්. සමහර විට ඒ තැනත්ත කියන්නට පුළුවන්. අනේ මාව මරා දාන්න. මට ඕනේ නෑ මේ ජීවිතේ මේ දුක. ඒත් අයිතියක් නෑ. පරපණ කියලා කියන්නේ පරපණ නැසීම. ඒ නැසීමෙන් අදහස් කරන්නේ පණ කියන එක පරමාර්ථ වශයෙන් ජීවිතේන්ද්‍රිය රූපය. පරමාර්ථ වශයෙන් ජීවිතේන්ද්‍රිය රූපය
ඒක ව්‍යවහාරයේ කියන්නේ ප්‍රාණය. ඒ ප්‍රාණය ඒ නිසා ව්‍යවහාරික වචනයක්නේ පරපණ කියන එක. ඒ අන්‍යයන්ගේ ප්‍රාණය. ඒක නැසීම. නැසීමයි කියන්නේ ඒ පැවතගෙන යන එකක්. ස්වභාව වශයෙන් කවදා හෝ ඒ නැති වෙනවා. එහෙම නෙවෙන්නේ. දැන් ජීවිතය කවදා හරි නැති වෙනවා. එසේ නැති වෙන ඒ ජීවිතය අතරමැද කවුරු හරි නැති කිරීම තමයි අතිපාපය කියන්නේ. පාන අතිපාප. අර ඒකට යන්නට තියෙන දුර යන්නට දෙන්නේ නැතුව අතරමැදදී නැති කරනවා. අන්න ඒක වැරදි. ඒ ප්‍රාණඝාතය ඒ නිසා මොකද වන්නේ? ඒ මොන අදහස් ඒ සමහර විටක Taman අනේ මේ තැනැත්තාට තිබෙන ලැබන්නට තිබෙන කරදර හිරිහැර වලින් මොහු මුදවීම සඳහා මෙසේ කළ යුතුයි කියලා යමෙක් අදහස් කරනවා නම් ඒ අදහසම මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. එසේ අදහස් කොට ඔහුගේ ජීවිතයේ වෙනසීම වරදක් නොවේ කියා සැලකනවා නම් මේක මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටියේ පිහිටා කරන මරණය මිත්‍යා දෘෂ්ටිය උපදින්නේ ලෝභ මූල සිතෙහි. නමුත් මරණය සිදු කරන අවස්ථාවේදී උපදින්නේ ද්වේෂ මූල සිත. එවිට මිත්‍යා දෘෂ්ටික ලෝභ මූල සිතෙන් කෙරෙන ඒ අකුසලයේ බලවත් වීමට කෙරෙන උපකාරයක්. ඒ අකුසලයට ලැබෙන උපනිශ්‍රේ වශයෙන්. උපනිශ්‍රේ කියන්නේ බලවත් වීම. එහෙම ලැබෙන. ඒ නිසා සාහතරක් ඒ අයිතිය නැහැ. අයිතිය නැහැ. අයිතියක් තිබේ නම් තිබෙන්නේ තමන්ට පවණයි තමාගේ ජීවිතේ නැති කරගන්න. තමාගේ ජීවිතේ නැති කරගන්නට නම් අයිතියක් නැහැ. ඒක නීතිය වුණත් පිළිගන්නේ. නීතියෙන් බටුවම් කරනවා. තමන්ටවත් බෑ තමන්ගේ ජීවිතේ නැති කරගන්න. නමුත් ඒ තමන්ගේ ජීවිතේ කියන එක පරප්‍රාණයක් නෙවෙයි. ඒක සකීය ප්‍රාණය. ඒ සකීය ප්‍රාණය නැති කිරීම ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ අනුන්ගේ පණක් නෙවෙයි නැසක්. නමුත් මේ නැසීමේදී වෙන සිත බලන්න. සිත සමහරෙකු තමන්ගේ ප්‍රාණය වධයට පමුණුවන්නේ තමා තුල ඇතිවන බලවත් තරහව නිසා. සමහරු කියනනේ බුවත් මරාගෙන මාත් මැරෙනවා කියන්නේ. එහෙම මැරෙන අය. එහෙම නෙමෙයි සමහරු සිටිනවා තමන්ගේ ජීවිතය අන්‍යයන් වෙනුවෙන් කැප කරන අය. නේ ජීවිතය දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ එක් අවස්ථාවකදී අර බඩගින්නෙන් සිටින යාත්‍රාදීනුවගේ ආහාරය වන්නට දැන් දැන් කවුරු ආව හරි තල්ලු කෙරුවා නම් එතනත් සතාගේ ආහාරයේ පිංසෙයි කියලා තවන්ට ඒක පිනක් වෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතේ නැසීම නිසා සිදුවන වරදක් Tamanට සිදුවෙනවා. නමුත් තමාගේ ජීවිතේ කැප කළා. ඒක ජීවිත පරිත්‍යාගයක්. පරිත්‍යාගය. ඒක කරන්නේ. දැන් හැම දිනම ජීවිතේ නසා ගන්නා විට ඒ නසා ගැනීමේ අදහස අනුව නසා ගන්නා විට ඇති වුණු චේතනාව අනුවයි ඒකේ පෞකින් තෝරන්නට පිළිගන්නේ. පවතින. නමුත් ඒබඳු තේරීමක් කරන්නට බෑ අනුන්ගේ ජීවිතය නැසන්නේ. කාගේ හෝ ජීවිතය. ඒක ඊටාම කුඩා ප්‍රාණිකගේ වේවා. නැසන්නේ. අනේ කරුණ අප දැනගන්නට ඕනේ. නැත්නම් අපට සමහර විටක ඒබඳු විද්‍යා දෘෂ්ටි ඇති වෙන්නට පුළුවන්. දැන් ඒක නිසා දැන් භික්ෂුන් වහන්සේ මරණය වර්ණාව කරන්නටත් බෑ අසනීපව සිටින ලෙඩ වෙලා ඉන්න එහෙම කෙනෙකුට මොකටද පින්වත ඔබ මේ තරම් කරදර විඳින්න ජීවත් වෙන්නේ හොඳට ශරීරයේ ශක්තිය ඇති කාලෙහිදී ඔබ කොයිතරම් පින්දහම් කළාද ඒ නිසා මේ ඔබ කරපු පින්දහම් හේතු කොටගෙනම ඔබට පරලෝව වුණත් සුගතියනේ ලැබෙන්නේ දැන් මොකටද මේ කරදර විඳ ඉන්නේ ඊට වඩා හොඳ මේ ඉක්මනට මැරෙන එකයි කියලා එහෙම කිව්වොත් ඒ කීම අහලා ඒ තැනත්තා මැරෙන සඳහාම ආහාර වර්ජනය කොට කන බොන ඒවා බෙහෙත් කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැතුව මැරුණා. භික්ෂුව ඒ මරණයට වග කියන කෙනෙක්. ඒ හේතු කොටගෙන භික්ෂුව පරාජිකා වන්නට තිබෙනවා. පරාජිකාවේ කියන මනුෂ්‍ය විග්‍රහ පරාජිකාවට අසු. ඉතින් භික්ෂුවට එහෙමනම් අපට
ඒ තත්ත්වේ නේ අපිට බෑ කියන්නට ඔහු මොකටද මෙච්චර කල් ওই කරදර විඳින්න ඉන්නේ. ජීවත් වෙන කාලේදී හොඳට හිටියානේ. දැන් ඉතින් තවදුරටත් මොකටද මේ අනුන්ට කරදර කර තමන්ටත් කරදර දෙමින් ජීවත් වන්නේ කියලා ඒතනත්තාගේ සිතට මරණයේ ಗುಣ කියලා. ඉක්මනට මැරෙන්නට සලස්වනවා නම් ඒක වරදක්. ඒ වරදක් පාපයක්. තව ප්‍රාණඝාත කර්මයට තමා අසුවන්නට පුළුවන් එකක්. ඒ නිසා මේ තනත්තා තමන්ගේ ප්‍රාණය නැති කරගත්තොත් ප්‍රාණය ඊළඟට පරුසාවාච ඒක හැම විටම කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සිටියේ නැත්නම් මේ පරුස වචන කියන එක කියවෙන්නට ඉඩ තියෙනවා. සමහර විටක කෙනෙකුට මොකක් හරි වැඩක් තියලා අපිම තමන්ගේ දරුවෙකුට එහෙම නැත්නම් ශිෂ්‍යයෙකුට ඒ දේ කරන්නේ නැහැ නැත්නම් කියපු දේ එතනට තේරුම් ගන්නට බෑ. ඒ නිසා තමන් තරහ වෙලා සමහර විටක යාට කියන්නේ ගුණා. හරි ගුණ. ඒක සමහර හිතන්නේ ඒක පරුස වචනයක් කියලා. සමහර පරුස වචනේ කියලා හිතන්නේ නිකන් ඔය මරදානේ සමහර ස්ත්‍රීන් ඉන්නවා ඒ පාරක බහැලා පටන් ගන්නවා දෙන්නෙක් සම්බන්ධ කියන්නේ. ඒවා විතරයි සමහර පරුස වචනේ කියලා ගන්න. එහෙම නෙමෙයි. සිත නරක වෙලා, සිත තරහ වෙලා. අන්‍යයන්ගේ සිතෙහි ඒ අන්‍යයන්ගේ සිතට නිකන් දකුණු පාරක් දෙනවා වගේ කරන කතා තිබෙන ඒවා තමයි පරුස වචන කියන්නේ. ඒ විට තමාගේ සිත පරුෂ නරක වෙලා ඒ කියන්නේ. ඒ බඳු වචන. ඉතින් මේ වචන ඒ වචන තමන් කියන්නේ කාහටද කා සම්බන්ධවද කියලා බලන්න. එවිට ඒ වරද ක්‍රමයෙන් වැඩි වෙන්නට පුළුවන්. තමන් මොන විදිහකින්වත් ඒ බඳු වචනයක් ප්‍රකාශ නොකළ යුතු පුද්ගලයෝ සිටිනවා. එහෙම අය පිළිබඳව කියන්නේ. සමහර විට තමන්ගේ මව, තමන්ගේ පියා, තමන්ගේ ඒ විදිහේ ගරු කළ යුතු අය මේ සංඝයා අද විටක මාර්ගඵලලාභී පුද්ගලයන් සිටින්නට පුළුවන් අපි නොදැන. ඒ අය එතකොට ආර්යෝපවාදයට පවා අසු ඒ නිසා මේ එකක්වත් හොඳ ඒවා නෙවෙයි. මේවා වැළකීමට හැම විටම උත්සාහ කළ යුතු දේ. නිසා හැමතිස්සෙම මේ බඳු අවධානයකින් යුතුව සිටින්නට ඕන. තරහවක් අහවත් වචනයක් පිට නොකර ඉන්නට. ඒකයි තේරුම් ගන්න. සමහර විටක තරහ එන්නට පුළුවන්. තරහ ඒක ඇතුළේනේ තියෙන්නේ. ඒ කවුරුවත් දන්නේ නැහැ සමහර. මේ නමුත් ඒක පිට කරන විදිහ නෙවෙයි. පරුස වචනයකින් ඒක පිට කරන. ඒ අවස්ථාව වෙන වලකින්නට. දැන් ඒ අකුසල් සිත තමයි අර අවස්ථාවේදී උපදින තරහ තියුණු හැටිම ද්වේෂ මූල සිතක් නේ. නමුත් ද්වේෂ මූල සිත උපන්න මේ අකුසලයේ සිදුවීමට කියන්නේ මේක ලොකු කර්මයක් නේ, කර්මපතයක් නේ. ඒ සිදුවීමට ව්‍යතික්‍රමණය ඕනේ. ව්‍යතික්‍රමණය කියන්නේ මේ සීමාව පැනීම ඕනේ. විතික්‍රම අවස්ථාව. ඒ විතික්‍රම අවස්ථාව තමයි තමන්ගේ කට පාවිච්චි කරන අවස්ථාව. මේ අවස්ථාව නොදී සිටිනවා නම් ඒකත් ලොකු ජයක් තමයි. ඒයින් පෙනෙන්නේ තමන්ගේ සීලවත් බව තියෙනවා. සිල්වත් බව සිතේ ඇතිවෙන්නේ නැහැ. සිල්වත් බව තිබෙන බව තමාටම දැනෙන්නේ. තමාගේ කට පිරිසුදු නම් තමාගේ ශරීරයේ ඒ කියන්නේ වචනය ශාරීරික ක්‍රියා පිරිසුදු නම් තමයි සිල්වත් බව. සිල්වතාට තරහ යන්නට පුළුවන්. තරහ ඇති වෙන්නට පුළුවන්. ඒක වෙනම කරුණක්. ඒක නවත්තා ගන්නට ඉතින් භාවනාවක් තියෙනවා. නමුත් සිල්වත් බව තියෙන බවට සාධකයේ තමා බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, නිර්ර්ථක දේ ගැන කතා කරන්නේ. නිර්ර්ථක වචන. ඒ වචනේ පිරිසුදුකම ඒ නිසා ඊළඟට අර
කයින් කෙරෙන වැරදි තුන ඒන් වත්. ඒ සිල්වත් බව. ඉතින් එහෙම සිල්වත් වුණත් සමහර විටක සතුන් මැරුවේ නැති වුණා එතනට මරන්නට ඕනේ කියන චේතනාව ඇති වෙන්නට බැරි නෑ. බැරි නෑ. එහෙත් මැරුවේ නැත්නම් ඒක ලොකු එකක් නේ. කර්මපතේට අහුවෙන්නේ නෑනේ. අර වෙනසේවා නැසේවා කියන සිතිවිල්ලක් ඇති වුණොත් ඒක අර මනක් කර්මපතේට අහු වෙනවා. ව්‍යාපාදයෙන්. එහෙම නැත්නම් පොදු තරාවක් ඇති වුණාට එහෙම කර්මපතයක් වෙන්නේ නැහැ. ඒවා වාග්වේද කිරීම හා මේ ව්‍යතික්‍රම වශයෙන් කයින් ක්‍රියා කිරීම තමයි නපු. ඊළඟට මුසාවා ප්‍රාණඝාත මේ අරසාවාච ව්‍යාපාද තුන ද්වේෂ මූලයෙන් කාමේසු මිච්ඡාචාරෝ අභිජ්ජා මිච්ඡාදිච්චි ලෝභ මූලයෙන් කාමේසු මිච්ඡාචාරය අභිජ්ජා කියන ඒ දැඩි ලෝභය විෂම ලෝභය අන්සතු දේ Tamanට වේවා කියලා ඇතිවන ඒ ලෝභ සිටිවිල්ල මිච්ඡාදිච්චි ඒවා ලෝභ මූල සිතින් සිදුවෙනවා. දැන් කාම මිත්‍යාචාරයක් යමිකු කරන අවස්ථාවේදී උපදනා වූ ඒ සිත Taman ඒ කර්මයෙන් බැඳෙන ඒ කර්මපතේට අසු වෙන ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා වූ සිත වන්නේ ලෝභ මූල සිතයි. අභිජ්ජා ඒ අන්සතු දේ තමාට වේවා තමාට නතු කරගන්න සිටින්න ඒක අභිජ්ජා. මිච්ඡා දිට්ඨි ලෝභ මූල සිත වලින්ද ඒකනේ අපි ලෝභ මූල සිත ගැන කතා කරන විට ඉගෙන ගන්න විට ඒ ලෝභ මූල සිත දිඨිගත සංපයුක්ත සිත් වශයෙන්ද දැනගත්තානේ. සෝමනස්ස සහගත දිඨිගත සංපයුක්ත අසංඛාරික සිත සසංඛාරික සිත උපේක්ෂා සහගත දිඨිගත සංපයුක්ත අසංඛාරික සිත සසංඛාරික ඒ උපේක්ෂා සහගත දිඨිගත සංපයුක්ත අසංඛාරික සසංඛාරික වශයෙන් හෝ සෝමනස්ස සහගත දිඨිගත සංපයුක්ත අසංඛාරික සසංඛාරික වශයෙන් හෝ ලැබෙන සිතකුයි මිච්ඡා දිට්ඨියක් ඇතිවන විට පවත්නා සිත. ඒ ඇතිවන සිත. අවිද්‍යාව ඒ සිත් ලෝභ මූල සිත් 8ම. කාමයේ මිච්ඡාචාරයත් ඒ ලෝභ මූල සිත් 8ෙන්ම සිදුවන්නට. සමහර විටක ඒ කාම මිත්‍යාචාරයේ යෙදෙන තැනත්තා හෝ තැනත්තිය සිටියොත් මේක වරදක් නෙවෙයි කියලා වරදක් නෙවෙයි කියලා එතකොටත් පස්සේ සමහරව එහෙම කියනවා කියලා මට මේ ඇමරිකාවේ සිටි ලාංකික නෝන කෙනෙක් මේ ඇවිල්ලා කිව්වා එහෙ අයගේ අදහස මේ දෙවියෝ මවලා තියෙන්නේ ඒ විදිහට සැපෙමින් ඉන්නේ කියලා. ඒක හින්දා වුන් කැමති එක්කෙනා වඳ ගහගෙන යනවා සැපේ සඳහා. ඔවුන් මේක පිළිගන්නේ නැහැ මේ වරදක් කියලා. ඉතින් මිත්‍යා දෘෂ්ටියකින් කියන්නේ කාමිත්‍යාචාර. සේසානි චත්තාරි තීහි මූලේහි සම්භවಂತಿ. සේසානි චත්තාරි කීවේ දැන් ප්‍රාණඝාතය පර්සාවාචේ ව්‍යාපාදේ. කාමීසු මිච්ඡාචාර අභිජ්ජා මිච්ඡාදිච්චි. එතන 6ක් තියෙනවනේ. දැන් මෙතනට ආවේ නැහැ සොරකම. අදත්තාදානය ආවේ. මුසාවාදේ ආවේ නැහැ. පිසුනාවාචේ ආවේ. සම්පප්පලාපය ආවේ නැහැ. අන්න ඒ 4. අදත්තාදාන, මුසාවාද, පිසුනාවාච, සම්පප්පලාප. අදත්තාදානයේ කාය කර්මයක්, පිසුනාවාච පිසුනාවාච මුසාවාද පිසුනාවාච සම්පප්පලාප වාක් කර්ම තුන. ඒවා තීහි මූලේහි සම්භවಂತಿ. තීහි මූලේ. ඔකේ තියෙන තීහි මූලේ ද්විහි නේද? ද්විහි මූලේහි සම්භවಂತಿ. මුල් දෙකකින් සිදුවන්නේ. ඒ මුල් දෙකේ කියේ ලෝභ මූල සිතින් හෝ
ද්වේෂ මූල සිතින් හෝ ලෝභ මූල සිතින් හෝ ද්වේෂ මූල සිතින් හෝ සිදුවෙන අකුසල. තීහි නෙමෙයි ද්වීහි වෙන්නට ඕන. ඒ ඉතිරි අකුසල. දැන් අදත්තාදාන. අදත්තාදානයි කියන්නේ අන්සතු දේ ගැනීම. සමහරු ඒ අන්සතු දේ ගන්නේ ලෝභයෙන්මයි. තමාට ඒයින් ඇති වැඩක්, ඒයින් ඇති ප්‍රයෝජනය, තමන්ට ඒයින් සිදුවන වාසිය, ලාභය සලකාගෙන අන්සතු දේ ගන්න. ඒ ලෝභ මූලසිත. සමහරු අන්සතු දේ පැහැරගන්නේ තමාට ඒයින් නැවති අර්ථයක්, වැඩක් ගැන සලකා ලෝභයෙන් නෙවෙයි. ඒක නැත්තම් කෙරෙහි තිබෙන තරහව නිසා. තරහව නිසා. අනේක ද්වේෂයෙන් කරා. ඔවුන්ට අයිති වෙන්නට තියෙන දෙයක්, ඔවුන්ගේ අයිතිය තිබෙන දෙයක් අරගෙන සමහර විටක විනාශ කරලා දානවා. ඒ විදිහේ කරන හොරකම් තිබෙන. ඒවා ද්වේෂ මූල සිතින් කරා. ඒකයි ද්වීහි මූලයේ. ඒ වගේමයි බොරු කියන. කෙනෙක් බොරු කියත හැකි තමන්ට ලැබෙන වාසිය සලක. දැන් සමහරු එහෙම නේද බොරු සාක්ෂි කියන මිනිස්සු ඉන්නවා. ඒ අයට ලැබෙන මේ දීමනාවේ ප්‍රමාණයට ඒ බොරුව කියන්නට ලැබෙන දීමනාවේ ප්‍රමාණයට විශාල බොරු කියත හැකි. සමහරු අඬ සාක්ෂි දෙනවා. තමන් දැක්කේ නැති දේවල් පිළිබඳව. අඬා සාක්ෂි දෙන්නටත් පුළුවන්. ඒ විදිහට වුන් හැදිලා තියෙනවා. පුරුදු වෙලා තියෙනවා. ඒ බොරු සාක්ෂි දෙන්නට. ඒ ලැබෙන ලාභය සලකා. තවත් කෙනෙකුන්ව මහත් අමාරුවක දාන්නට බොරු කියතයි. බොරු කියතයි සමහරුන්ට ඒ බඳු චෝදනා කරනවානේ. බොරු චෝදනා එහෙම කරන්නේ. අසුවලා මෙන්න මේ දේ කළයි කියලා. ඒ ද්වේෂයෙන් කරනවා. මේ වගේ බොරු කෙනෙකුට කියත හැකි ලෝභ මූලයෙන් එහෙම නැත්නම් ද්වේෂ මූලයෙන්. ලෝභ මූලයෙන් කරන විට ඒ ලෝභ මූල සිත අතුරෙන් යම් කිසි සිතකින්, ද්වේෂ මූලයෙන් නම් ද්වේෂ මූල සිත් දෙක අතුරෙන් යම් සිතකින්. සාවා විසුනා වාචය කියන්නේ කේලම් කියනනේ. ඒ කේලම් කීමේ ප්‍රධාන වශයෙන් දක්වන්නට තේලම දෙදෙනෙකු අතර තිබෙන සම්බන්ධය නැති කිරීමද. දැන් සමහරුන්ට ඒ දෙදෙනෙකු අතර තියෙන සමගිය සම්බන්ධකම රුස්සන්න. ඔවුන්ට ඒක ඔවුන්ගේ නොමනාපයට කාරණා. ඒ නිසා කෙසේ හෝ ඒ දෙදෙනා බිඳුවන්න. ඒ දෙදෙනාගේ තියෙන සමගිය පිළිබඳව තමා ඇතුළ ඇතිවන නොමනාපය නිසා ඔවුන් බිඳුවන්නට කේලම් කියනවා. ඒක තරහවෙන් කරන දෝමනස්ස සිතින් කෙරෙන මේ කේලම් කියනවා. තවත් කෙනෙක් ඒ කේලම Taman කියනුවේ යමෙකුට නම් ඒ තනත්තාව තමාට වඩා ලං කර ගැනීමට ලෝභය කේලම් කරනවා. ඕක කෙරෙහි තිබෙන හිතවත්කම දෙන්නීමට කේලම් කියනවා. එහෙම කියන විට ලෝභ මූල සිතින් කරනවා. ඒ විදිහට ඒ පිසුණු කීම ලෝභ මූලයෙන් හෝ ද්වේෂ මූලයෙන් හෝ කියන මේ මුල් දෙකින් කවර මූලයකින් හෝ සිදුවන්නට පුළුවන් අකුසල. අනිත් එක සම්පප්පලාප ඒ ලෝභ මූලයෙන් හෝ ද්වේෂ මූලයෙන් සිදුවෙනවා. සමහරු මේ සම්පප්පලාපම Tamanගේ රක්ෂාව වශයෙන් කරන අය සිටිනවා. තමන්ගේ රක්ෂාව සම්පප්පලාප. බොරු කියන්නේ නිකන් නිෂ්පල දේවල් කතා කර ඔහේ කාලේ කියනවා. ඉතින් කෝපයක් ලැබෙනවා, බුලත් ටිකක් ලැබෙනවා, ඒකත් කනවා බොනවා, ආයමත් පටන් ගන්නවා. එහෙම කියන අය සිටිනවා. ඒ ලෝභ මූලයෙන්. සමහරු ද්වේෂ මූලයෙන් ඒ සම්ප්‍රප්පලාප යන්නට පුළුවන්. දැන් මේ අවස්ථාවේදී ඒ කිට්ටුවම සිදුවන යම්කිසි දෙයකට යම්කිසි කටයුත්තකට හොඳ කටයුත්තකට සහභාගී වන පිරිස එයින් වළක්වා ගැනීමට තවත් කෙනෙකුට පුළුවන්
ඒ ගැන තියෙන නොමනාපය නිසා ඔහේ කිසි වැඩක් නැති දේවල් කතා කරමින් කාලය ගෙවනවා. අර පිළිබඳව තියෙන තරහව. ඒකට ද්වේෂයෙන් කරන්නට පුළුවන් අකුසලයක් හැටියට දක්වනවා සම්පක්ඛලාපය. ලෝභ මූලයෙන් සිදු වෙනවා. ඒකයි ඒ දෙක ද්වේෂ ලෝභ ද්වේෂ කියන දෙකෙන් සිදුවෙන ද්විහි මූලේහි සම්භවಂತಿ. ඉතින් එහෙම දක්වා තිබෙනවා මේ අකුසල් පිළිබඳව. ඊළඟට අභිධර්මාර්ථ සංග්‍රහයේ දැක්වෙන පාඨය තමයි චිත්තුප්පාද වශයෙන් පනේතං අකුසලං සබ්බතා ද්වාදස විධං හෝති. චිත්තෝත්පාද වශයෙන් වනාහි මේ අකුසලය අකුසල් සියල්ලම අකුසලය සබ්බතාපි කියන්නේ හැම විටම ද්වාදස විධං හෝති සර්වාකාරයෙන්ම ද්වාදස විධං හෝති 12 වැදෑරුම් වේ. එතකොට මේ කියන ලද අකුසල කර්මපත 10ක් නේ. ඒ 10 උපදනා විට ඇතිවන්නා වූ සිත් මේ විදිහට ලෝභ මූල, ද්වේෂ මූල කියලා එහෙම වෙන් කරලා අන්තිමට කියනවා චිත්තුප්පාද වශයෙන් වනාහි අකුසලය සර්වාකාරයෙන්ම නැත්නම් සියල්ලම ගත්විට 12 වැදෑරුම් වේ. ඒ ද්වාදස විද අකුසල් සිත් 12ක් තියෙන්නේ. ඒ 12ට. ඒ 12න් අප දන්නවා එකක් විචිකිච්ඡා සංපයුක්ත සිතේ. ඒ විචිකිච්ඡා සංපයුක්ත සිතේ කියන එක සැක නොකල යුතු අරමුණෙහි සැක ඉපදවීම වශයෙන් ඇතිවන්නා වූ සිත. සැක නොකල යුතුයි කිව්වේ බුද්ධ ආදී අටතැන බුද්ධ ධම්ම සංඝ පුබ්බන්ත අපරන්ත පුබ්බන්ත අපරන්ත සික්ඛා පරිච්ඡ සමුප්පාද කියන මේවා බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය ශික්ෂාව පිළිබඳ. දැන් ත්‍රිවිධ ශික්ෂාව පිළිබඳව ඇතමෙකුට සැක. ත්‍රිවිධ ශික්ෂාව කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා. මේවා පිළිබඳව සැක කරන්නෝ සිටිනවා. මොකක්ද ඇති වැඩේ කියලා සීල් රැකීමෙන් සමාධිය වැඩිවීමෙන් නුවණ දියුණු කිරීමේ කියන මේ වැඩවලින් ප්‍රතිඵලයක් ඇත්තේ කියලා ඒ පිළිබඳව සැක තිබෙන අය. අපරාන්තේ කියන මින් පසු ඇතිවන ආත්ම භාවයන් ඒ දෙකම පිළිබඳවත් ඒවා ඇතිවන්නේ නැත්නම් ඒ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම පැවැත්ම වනුයේ පටිච්ච සමුප්පාද ධර්මයන් නිසා ඒ පටිච්ච සමුප්පාදෙහි සැක උපදවන සැක කර. දැන් ඒ සියල්ලම සත්‍ය කරුණු. ඒ සත්‍ය කරුණු වන්නේ ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිසා නෙවේ. යමෙකු කීපමණින් සත්‍ය වෙනවා නම් ඒක නියමම සත්‍යයක් වෙන්නට බෑ. යාර කියන නිසා සත්‍ය වෙන එක. එහෙම වාග් සත්‍යයක් තියෙනවා. දැන් අපි කියන සමහර ඒවා වාග් සත්‍ය. වාග් සත්‍ය කියන්නේ වචනේ කියන ඇත්ත. වාග් සත්‍යය. දැන් එහෙම සත්‍යයන් ගැන නෙවෙයි මේ කතාව. මේවා කවදත් ඇත්ත. ඒ කියන නිසා නෙවෙයි. බුද්ධ ධම්ම සංඝ කියන ඒ රත්නත්‍රය කවර කාලයක ලෝකෙහි පහළ වුණත් ඒ පහළ වූ කාලෙහිදී ඒවා ලෝකයට රත්නයි. නොපහළ වූ කාල තිබෙනවා. පහළ නොවූ කාල. ඒ කාලවලදී ඒ රත්නත්‍රය පිළිබඳව අසන්නට නොලැබුණාට ඒවා ඒ රත්නත්‍රයේ තිබෙන ගුණ ඒ රත්නත්‍රයේ තිබෙන ප්‍රයෝජනය ඒ රත්නත්‍රයේ පිළිගන්නා අයට ලැබෙන ප්‍රයෝජනය ඒවා අසත්‍ය ඒවා නෙවෙයි. ඒවා ඒකාන්ත සත්‍ය. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ බුද්ධ සුබුද්ධතාව ධම්ම සුධම්මතාව සංඝ සුප්පටිපන්නතාව කියන මේවා සත්‍යයි. ඒ නිසා ඒවා සැකයට කරුණු විය යුතු නැහැ.
නමුත් ඒ පිළිබඳවත් කෙනෙක් සැක කරන. අන්න එතකොට උපදින්නේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව. ඉතින් විචිකිච්ඡාවේ තියෙන ලොකුම වරද නම් ඒ විචිකිච්ඡාවෙන් යුක්ත තැනැත්තාට මේ ශාසනයකින් ගත හැකි ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනය නැතිද? මොකද සැකය නිසා Tamanට ඒ පිළිපැදීම මනසේ කරන්නට බෑ. කරන්නට බෑනේ. Tamanට සැකනේ. ඉතින් මේක වැඩදායකද මේක ඇත්තක්ද ආදී වශයෙන් Tamanට තියෙන සැක කරන කොටගෙන ඒ පිළිගන්නට බැරි වාක් මෙන්න ඒ පිළිගත්තා තැනැත්තෝ කළ යුතු ප්‍රතිපදාවක් ප්‍රතිපත්තියක් පිළිපැදියේ. ඒ ප්‍රතිපත්තියෙහි පිළිපදින්නටත් බෑ. ඒ නිසායි එහෙම තැනැත්තාට බෙහෙතක් නැtei කියන්නේ. අපේ කිච්චෝ හෝති. බෙහෙසජ්ජ සමුත්ථිත රෝගෝ විය කියලා දක්වනවා. බෙහෙසජ්ජ සමුත්ථිත රෝගෝ විය කියන්නේ බෙහෙතින්ම හටගත් ලෙඩක් නෙමෙයි කියලා. බෙහෙත නිසාම හටගත් ලෙඩේ. සමහර විටක බෙහෙත් වල තිබෙන මේ උග්‍රකම, සැරකම හේතු කොටගෙනම හැදුණු ලෙඩක් වගේ. අතේ කිච්චෝ කියන්නේ සුව කිරීම අසීරු එකක් වෙයි. අතේ කිච්චෝ. දැන් ඒ වගේ විචිකිච්ඡාව ඇති එක්ක. එයාට බෙහෙතක් නැහැ කොටින් කියනවා නම් බෙහෙත ගන්නට නම් මොකද මේ බෙහෙත? ධර්මයේ නැවති බෙහෙත. දැන් බුදුරජාණන් වහන්සේ එහෙමනේ වදාරන්නේ. ධම්මෝසද සමෝ නප්ති. ධර්මයේ නැමැති ඖෂධයේ වැනි තවත් ඖෂධයක් නැත්තේය. ඒතං තිවත භික්ඛව. මහණෙනි ඒ බොණ්ඩයි කියලා. එතකොට ධර්මයේ නැමැති ඖෂධය බොනවයි කියන්නේ කොහොමද? කොහොමද බොන්නේ? ඒ ධර්මයේ පිළිපැදීමෙන් තමයි. දැන් ඖෂධයේ පිළිබඳව කරන්නට තියෙන පිළිපැදීමක් තියෙනවනේ. ඖෂධයේ පිළිබඳව ඒ පිළිපැදීම වෙනවාද? ඒ ඖෂධය හොඳ ඔක්කොම වර්ග එකතු කරගෙන පතට හිඳලා ওই පැත්තක තියලා තිබ්බා. නෑ. ඒක බොන්න ඕනේ. එතකොටයි ඒ ඖෂධය ගන්න ප්‍රයෝජනීය ගන්නට පුළුවන්. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදින්නට ඕනේ ඵල ලබන්නට. ඒක හරියට බෙහෙතක් බොනවා වගේ. ඉතින් ඒ බොන්න බෑ කෙනෙකුට. ඒ ඖෂධය බුදුරජාණන් වහන්සේගේ එය පිළිපැදීම් සංඛ්‍යාත වූ බීම එතනත්ත කරන්නේ නැහැ. ඔහුට ඒ පිළිබඳව සැකති දෙනවා. සැකති. දැන් වේදනාත්ය නියම කළා මේක හරි බෙහෙතක්ද කියලා දන්නේ නැත්නම් හිතන්නට බැරි නම් පිළිගන්නේ නැත්නම් බොන්නේ නැහැ. නියම කරලා යාවි. ඒත් බොන්නේ නැහැ. එහෙම බොන්නේ නැති අය සිටිනවා. බෙහෙත ගැන විශ්වාසය නැහැ. ඒ නිසා බොන්නේ නැහැ. එහෙම වෙනවා. එතකොට වෙන්නේ මොකක්ද? තමයිගේ සංසාර රෝගය සුව කරගන්නට බැහැ. මේ ලැබුණු අවස්ථාව. මේ අවස්ථාව කවදද ආපහු ලැබෙන්නේ? කවුද කියන්නේ දන්නේ? දැන් අපට බුද්ධෝත්පාද කාලයක ඉපද මේ අවස්ථාව ලබා ගත්තා. ඒ ලබාගත් අවස්ථාවේදී අපට මේ සාංශාරික රෝගය එහෙම පිටින්ම සුව කරගන්නට බැරි වුණා. ඇතැම් විටක අපට ලෙඩේ බොහෝ දුර අඩු කරගන්නට වුණා. එහෙමවත් පිළිපැදීමක් නොකරන කෙනෙකුට ඒ රෝගේ එහෙමම තිබෙනවා නේ, එහෙමම තිබෙනවා. ඊට පස්සේ අවස්ථාව කෙනෙක් කියත 5000ක් පවතිනවායි කියලා ශාසනය ඊළඟ જાතිය අප කොතැනද උපදින්නේ කියලා කවුද දන්නේ? කොහේ හරි අප්‍රිකාවේ රටක ගිහිල්ලා උපන්න එහෙම තැනක අපි උපදින්නට එපයි කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් හැම ප්‍රාර්ථනාවක්ම මේ විදිහටම ඉටුවන්නේ නැහැ. ප්‍රාර්ථනා හැම දෙයක්ම ඒ විදිහටම ඉටුවනේවා නෙවෙයි. ඒ නිසා ඒ ප්‍රාර්ථනාව කෙරෙහි විශ්වාසය තබා නෙවෙයි කටයුතු කරන්නට තියෙන්නේ. තමන්ගේ වර්තමාන ක්‍රියාකලාපයේ කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නට. ඒ විශ්වාසය තබා ක්‍රියා කරන්නට නම් තමන්ට තිබෙන්න ඕන රත්නත්‍රයේ පිළිබඳ වූ විශ්වාසය. අම ඒක නැති වුණොත් ඒ වගේම ඒ රත්නත්‍රයේ විශ්වාස කරන තැනැත්තෙකුට
අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ තැනට කර්මඵල විශ්වාසය තියෙනවා ඒක. රත්නත්‍රයක් ලැබෙන්නට බෑ මේ කර්මඵල නැත්තම්. ඒ කියන්නේ රත්නත්‍රයේ කීවේ බුද්ධ ධර්ම සංඝ. බුදු කෙනෙකු කොහොමද අප ලබා ගන්නෙ නැත්තම් බුදු කෙනෙකු කොහොමද ඇතිවන්නේ? කර්මඵල විශ්වාසය ඇතිව ක්‍රියා නොකරන්නේ නම් බුදු වීමට ඕන කරනවා නේද? නිකම්ම මම බුදු වෙන්නට ඕනේ කියලා හිතාගත්ත හැටියෙම කෙනෙක් බුදු වෙන්නේ නැහැ. බුදු වීම වන්නට ඒ බුද්ධ කාර්යක ධර්ම පුරන්නට ඕන. බුද්ධ කාර්යක ධර්මයේ ඒවා කියන ඒවා මොනවද? දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදි වශයෙන් නෙන ඒ දස පාරමිතා තියෙනවා. ඒවා මොනවාද? ඒවා කවුද? නෑ ඒවා පින් නැත්නම් කුසල. පින්නේ දන් දීම, සිල් රැකීම. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ මේ කාමයන්ගෙන් වෙන්වීම. නෙක්ඛම්මජ්ජාසය බෝධිසත්ත. ලෝභේ දෝෂ දසාවින. නෙක්ඛම්මජ්ජාසය තියෙන බෝධිසත්වවරයන්ට. උන්වහන්සේලා දකින්නවා ලෝභෙහි තියෙන ආදීනවය. වරද. ලෝභේ දෝෂ දසාවින. අලෝභජ්ජාසය බෝධිසත්ත. ලෝභේ දෝෂ දස්සාවි අදෝසජ්ජාසය බෝධිසත්ත දෝෂේ දෝෂ දස්සාවි අමෝහජ්ජාසය බෝධිසත්ත මෝහේ දෝෂ දස්සාවි. මේ විදිහට උන්වහන්සේලාට තිබෙන ඒ අභ්‍යාසය ඒ ලෝභ දෝෂ මෝහ කියන මේවාට ප්‍රතිවිරුද්ධ අලෝභ අදෝෂ අමෝහ කියන අදහස් ඒ අභ්‍යාසයන් තියෙනවා. ලෝභේ ද්වේෂේ මෝහේ වැරද්ද දකින්න වැරද්ද පිළිගන්නවා දකින්න. ඒ බව අපිට තිබෙන්නට ඕන අප කාට වුණත් තිබෙන්නට ඕන. එහෙම තිබෙන්නේ මොන කරුණක් නිසාද? ලෝභය තිබුණයි කියලා ඒකෙන් වරදක් නැත්නම් එහෙම වරදක් සිදු වෙනවයි කියලා පිළිගන්නේ නැත්නම් ඒයින් කර්ම සිදු වෙනවයි ඒ කර්මයන්ගේ විපාක වශයෙන් අනිෂ්ට විපාකයි ලබන්නට වන්නේ කියන එක පිළිගන්නේ නැත්නම් එතනත්තා ලෝභය ගැන ලෝභය ඇතිවීම ගැන නොකමැති වෙන ඒ ලෝභය ඇති වුණත් ඇති වුණත් කොයි වෙලාවෙ ඇති වුණත් ඕකේ වරදක් දකින්නේ නැහැ. කර්මඵල විශ්වාසය තිබෙන්නට ඕන. ඒ නිසා තමයි ශ්‍රද්ධා කියන්නේ. එතකොට විචිකිච්ඡාව ඒ ශ්‍රද්ධාවට විරුද්ධ එකක්. ශ්‍රද්ධාව තිබෙනවා. යන්නේ ශ්‍රද්ධාව තිබේ නම් එතනත්තා ඒ බුද්ධ ආදී අටතැනක සැකේ උපදවා ගන්නෙ නැහැ. අනිත් එක අකුසල් සිත් 12න් අන්තිමට කියන්නේ උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත. උපේක්ඛා සහගත උද්ධච්ච. ඒ උද්ධච්චයේ කීවේ නොසන්සුන්කම. දැන් සමහර ඒ වචනය වෙන තේරුමක් දීම සඳහා පාවිච්චි කරනවා. සමහර කියන හරි උද්දච්ච මනුෂ්‍යය කියන්නේ. ඒ කියන්නේ උඩඟු කියන එක අරගෙන. ඒ උඩඟු කියන තේරුම නෙවෙයි මෙතන උද්දච්ච කියන එකේ තියෙන්නේ. උද්දච්ච කියන්නේ නොසන්සුන්කම. නොසන්සුන්කමයි එතන තියෙන්නේ. ඒ නොසන්සුන්කම කියන එක අකුසල් සිතට පොදු ධර්මයක්. හැම අකුසල් සිතකටම පොදු ධර්මයකුයි උද්දච්ච කියන්නේ. ඒ නිසායි අකුසල් සිත් 12ටම පොදු ධර්ම හතරක් දක්වනවා. මෝහ අහිරික අනුත්ප්ප උද්ධච්ච. ඒවා සබ්බා කුසල සාධාරණ චෛතසික. සියලු අකුසල් සිත්වල සාධාරණ. ඒයින් එකක් තමයි උද්ධච්ච. ඒ නොසන්සුන්කම. නම් උද්ධච්ච සංකයුක්ත සිතේ ඒ මෝහයේ තියෙන බලවත්කම නිසා ඒ උද්ධච්චයන් අන්‍ය සිත්වල ඇති උද්ධච්චයට වඩා බලවත් නොසන්සුන්කමක් තිබෙනවා. ඒ නිසා ඒක උද්ධච්ච සංපයුක්ත සිතේ කියලා වෙන්කොට දක්වා. නැත්නම් හන අකුසල් සිතකම උද්ධච්චය දෙනවා. මේ සිතේ උද්ධච්චය. නමුත් ඒ සිතේ ඒ උද්ධච්චය බලවත් වුණාට ඒ සිතින් කෙරෙන අර බලවත් වැරදි නැහැ.
සතුන් මරීම් සොරකම් කිරීම ආදී ඒ වැරදි කරන සිතක් නෙවෙයි. ඒ නිසා තමයි උද්ධච්ච සංප්‍රයුක්ත සිත ප්‍රතිසන්දි ගෙන දෙන්නේ නැtei කියලා දක්වනවා. ප්‍රතිසන්දිය ගෙන දීමේ කර්මයක් උපදවන සිතක් නොවන බව උද්ධච්ච සංප්‍රයුක්ත සිත ගැන දක්වා තිබෙන්නේ ඒ නිසා. ඒක උද්ධච්චයේ බලවත් නොසන්සුන්කම. ඒක නිකන් කලබලය. මෝඩකම නිසා සිදුවන කලබල ගතිය. ඒකයි උද්ධච්චය කියන්නේ. දැන් සමහරුන්ට එහෙම අවස්ථාවේදී සමහර විටක මේ තින්දහම් කරන අවස්ථාවලදී තියෙනවා. වැඩියෙන්ම ඔය දන් දෙන අවස්ථාවලදී සමහරුන්ට බලවත් උද්ධච්චයක් ඇති වෙනවා. Tamanගේ තිබෙන අර ඒ අවස්ථාවේදී උපදනා වූ මෝහය නිසා. කලබලය ඇති වෙනවා. හරියට වේලාව කිට්ටු වේගෙන යනකොට භික්ෂුන් වහන්සේලා දානෙට වඩින මෙතන හරි කලබල. සමහර විටක පිනම් පොක්ක පවා බිම දානවා. අතේ තියෙන ඒවා හැලෙනවා. මේ කලබලය. ඒ උද්ධච්චය. ඉතින් වෙන අවස්ථාවලදීත් ඒ උද්ධච්චය ඇති වෙනවා කෙනෙකුට. වේලාව කාර්යාලයට යන්නට වේලාවක් තියෙනවා. තමන් සූදානම් වීමටම කාලයක් ගත වුණා. දැන් බොහොම ප්‍රමාද වෙලා. ගිය හැටියෙම බස් එක ලැබුණේ නැත්නම් තමන් දන්නවා හුඟා වරක් වෙනවා. ඉතින් කඩා බිඳගෙන දුවන. අන්න එහෙම අවස්ථාවලදී ඒ උද්ධච්ච සංප්‍රයුක්ත සිතය ඇතිවෙනවා. දන්නවනේ සමහරු කියන්නේ කොරහේ අත දාන්නත් බැරි කියලා කලබල වුණා. අන්න ඒ වගේ තත්ත්වයක් ඒ උද්ධච්චය නිසා. අන්න ඉතින් ඒක මෝඩකම. ඒ මෝඩකම නිසායි ඒක වෙන්නේ. ඒකයි මෝහ මූල සිතේ තමා මේ බලවත් උද්ධච්චයේ යෙදෙන්නේ. අනිත් මෝහ මූල සිත විචිකිච්ඡාවෙන් යුක්තයි. ඒකෝට විචිකිච්ඡාව මෝහය නිසා ඇතිවන ධර්මයක්. විචිකිච්ඡාව කියන්නේ සැකය. ඒ සැකය ඇතිවීමට මෝහය නැතිව බෑ. මෝහය නිසා ඇතිවන. එබැවින් ඒ උද්ධච්චය කියන ඔය මෝහ මූල සිත විචිකිච්ඡා වශයෙන් ඇතිවන මෝහ මූල සිත ඇති නොවීමට වග බලා ගැනීම සඳහා තමන් කුමකින්ද වැඩෙන්නට ඕන? තමන් නුවණින් වැඩෙන්නට ඕන. නුවණින් වැඩෙන්නට. ඒ නුවණ කීපාකාරයක නුවණක් තියෙනවා. සුතමේ ඥානය කියන එක තියෙනවා. සුතමේ ඥානය ඇති කරගන්නට ඕන. සුතමේ ඥානයෙන් තමන්ට පුළුවන් බුද්ධ ආදී ඒ අටතැන පිළිබඳවම බොහෝ කරුණු දැනගන්න. එවිට ඒ කරුණු නොදත් හේතුවෙන් ඇතිවන්නා වූ සැකය දුරු විය. ඒ කරුණු දැන ගැනීම වශයෙන් උපදවා ගන්නා ඥානය නිසා ඒ විදිහේ සැක උපදින්නේ නැහැ. ඒකේ ඇසීම දැන ගැනීම නිසා සැකය දුරු කර ගන්නට පුළුවන්. උද්ධච්ච තෙලස දුරු කර ගන්නට පුළුවන් කොහොමද? තත්ත්වකම පුරුදු කර ගන්නට ඕනේ. නොසන්සුන්කම කියන මේ ගතිය කිසි අර්ථයක් සිදු කරන එකක් නෙවෙයි. යහපතක් ගෙන දෙන එකක් නෙවෙයි. සමහර විටක ඒක අයහපතට බොහොම හේතු වෙන්නට පුළුවන්. තමාගේ ජීවිතාන්තරාය පවා සිදු කර දෙන්නට තරම් ප්‍රමාණවත් එකක් වෙනවානේ. කලබලයේ වෙලා පැනනොත් පාරේ එන වාහන පිළිබඳව කිසිදු අපේක්ෂාවක් නැතිව ඒ වාහනයකට වත් යට වෙන්නට පුළුවන්. ඒ වගේ මේ කලබලයේ නිසා සමහර විටක තමාට නොදැනීම තමා තුළ තිබෙන අසනීපකම් රෝගී බව තියෙන්නට පුළුවන්. ඒවා උත්සන්න වෙන්නට පුළුවන්. සමහර විටක මේ හෘදයාබාධයක් තවත් හැදෙන්නට පුළුවන්. ඒකනේ කියන්නේ කොයි දෙයකටවත් කලබල වෙන්නට එපයි කියන්නේ. ඒ වගේම තමයි ඒ කලබලයේ වගේම තමයි අර නිකන් උඩම් වෙන එක. උඩම් වෙනවා කියන්නේ යම් සැපයක් ලැබුණාම යම් හොඳක් සිදු වුණාම එයින් මහත් ප්‍රීතියකටපත් වෙලා උඩපරිණ තාලයක් ඇතිවම අන්න ඒක උද්දාම ඒකත් හොඳයි. සතුටු වෙන්නට පුළුවන්. අපිට ප්‍රීතිය කියන එක ඇති කරගන්නට බාධාවක් නැහැ. ප්‍රීතිය හොඳයි. නමුත් ඒක නිකන් කඩා බිඳගෙන යන ප්‍රීතියක් වෙන්නට සුදුසු නැහැ. හැම දෙයකම බුදුරජාණන් වහන්සේ වදාරන එක තැනකදී අර මහා ධර්මජාල සූත්‍රයේදී බුද්ධ ධර්ම සංඝ කියන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේට අන්‍යෝ දොස් කියනවා නම් ඒක කලබල හිත නරක කරගන්නට එපා.
හිතනරක් කරගන්නට එපා, තරහ වෙන්නට එපා. එහෙම වුණොත් ඒයින් අන්තරාය ඔබටම. එහෙම තැනදී ඔය කියන දෝෂය අපේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නැහැ කියලා ඔවුන්ට කරුණු සහිතව කියන්නේ. ඒ වගේම යමේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවනම් ඒ නිසා උදම් වෙන්නට එපා. ඒකෙන් අන්තරායක් නුඹලාට. ඔවුන් කියන දේ ඇත්තද නැත්තද කියලා තෝරා බේරා ගන්නටත් බැරි වෙනවා. ඒ නිසා ඒ ගුණය ඇත්ත වශයෙන් තිබෙන දෙයක් නේ. ඔව් ඒ ගුණය අපේ තථාගතයන් වහන්සේ කෙරෙහි විද්‍යමානයි කියලා ඒක ඒ ගැන ඒ පිළිගැනීම කරන්න. එහෙම නැතුව දොස් කියනවායි කියලා තරහ වෙන එක. වර්ණනා කරනවායි කියලා මහත් උමනාවට වඩා ඉහළ යන ප්‍රීතියක් උදම් වීමක් ඇති කර ගැනීමත් සුසුදුසුයි. දැන් ඒක සාමාන්‍යයෙන් අපිට වෙනවා. කවුරු හරි අපිට දොස් කිව්වයි කියලා දැනගන්න ලැබුණොත් මොකද වෙන්නේ? ඒ වෙලේ ඉඳලා පුපුරනවා නේ. එහෙම ගතියක් ඇති වෙනවනේ මිනිසුන්ට. අන්න ඒක නරකයි. ඒ නිසා අපි ගුණ ධර්මයෙන් වැඩෙන්නට වෙන ඒවායින් වැඩිලා වැඩක් නැහැ. ගුණ ධර්මයෙන් වැඩෙන්න. ඒ ගුණ ධර්ම කියලා විතර නෙමෙයි ඒකට තියෙන වචන හොඳ වචන දෙක තමයි ගුණ නුවණ කියන එක. ගුණයයි නුවණයි. ගුණය නුවණ. ඒ ගුණ වඩා ගැනීමට නුවණ බොහෝම උපකාරයක්. එමකද මේ නුවණ තියෙන එක්කෙනාට නුවණින් තෝරා බේරා ගන්නට පුළුවන් අත්හල යුත්තේ කුමක්ද ඇති කරගත යුත්තේ කුමක්ද කියන. ඒ නුවණ එහෙම තිබෙන බැවින් ඒ අත්හල යුතු දේ ඇති කරගත යුතු දේ දැනගෙන අත්හල යුතු දේ අත්හැර ඇති කරගත යුතු දේ ඇති කරගෙන ඒවා වැඩි ඒ ಗುಣ. එතකොට තමන් නුවණිනුත් වැඩෙනවා ගුණේනුත් වැඩෙනවා. ගුණේ. තවත් දෙයකින් ඒක පෙන්නත හැකි වුණා. සීල සමාධි කියන දෙකම ගුණ පක්ෂයට දාලා ප්‍රඥා කියන එක නුවණ පක්ෂයටයි එන්නේ. එතකොට ගුණ නුවණින් වැඩෙනවයි කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ තුනෙන් වැඩෙන එක. ඒ ගුණ නුවණින් වැඩිීමේ කෝටිය බුදුරජාණන් වහන්සේ හැර අනිත් කෝටියක් දක්වනවා නම් කෙලවරක් දක්වනවා නම් ඒ කෙලවර වශයෙන් දක්වන්නට තිබෙන්නේ අරහත්ත්වය. රහත් බව. රහත්. ඒ නිසා මේ අකුසල් පිළිබඳව මම හුඟක් කැමති කියන්නට මේ අකුසල් ගැන මත් නිසාද අප වැළකී යුත්තේ එයි මහත් හානිය ගෙන දෙන්නේ. හානිය. ඒ නිසානේ මේ පාපංචේ පුරිසෝ කෛරා නතං කෛරා පුනප්පුනං ඒතම්හි ඡන්දං කෛරාත්ථ දුක්ඛෝ පාපස්ස උච්චේ. එහෙම නෙන්නේ. පාපංචේ පුරිසෝ කෛරා පුරුෂයා නැත්නම් පුද්ගලයා මිනිසා තනත්තා පව් කරන්නේය. පාපංචේ පුරිසෝ කෛරා. එහෙම කෙරුවා එහෙම පුරුෂ යම් කෙනෙකුට තමන්ගේ යෝනිසෝ මනසිකාරය නැති වූ අවස්ථාවකදී එහෙම පව් කෙරෙනවා. කෙරෙනවා කියන්නේ පුද්ගලයෙක් වශයෙන් ගත්තේ නැති වුණාත් අපි දන්නවනේ සිත නිසා සිදුවෙන දේවල් නේ. නැත්නම් කෛරා පුනප්පුනං එහෙත් එය නැවත කරන්නට එපා. නැත්නම් කෛරා පුනප්පුනං මක්නිසා ඒතම්මි ඡන්දං කෛරාත් ඒ පව් කිරීමෙහි කැමැත්තද ඇති කර නොගන්නේය. ඒතම්මි ඡන්දං කෛරාත් ඇයි දුක්ඛෝ පාපස්ස උච්චය. පවෙන් මතු කර දෙන්නේ ප්‍රතිඵල වශයෙන් ගෙන දෙන්නේ කුමක්ද? දුක. ඒ වගේම අනිත් පැත්ත උන්වහන්සේ වදාරනවා පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේතං පුනප්පුනං ඒතම්මි ඡන්දං කෛරාත් සුඛෝ පුඤ්ඤස්ස උච්චය. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා පුරුෂයා තින් කරන්නේ කෛරාතේතං පුනප්පුනං කෛරාති ඒතං පුනප්පුනං එය නැවතද කරන්නේය. ඒතම්මි ඡන්දං කෛරාත කිරිකිරීමෙහි කැමැත්තද ඇති කරගන්නේය. සුඛෝ පුඤ්ඤස්ස උච්චය. දිනෙන් ගෙන දෙනියේ සපයි. සුඛෝ පුඤ්ඤස්ස.
අපි අද එතනින් නවත්තමු. ඊළඟට අනිත් දවසේ එතන සිට කියමු. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතෙන්දින්දති විච්ඡේතනං භූතියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතෙන්දින්දති විච්ඡේතනං භූතියා සබ්බේ ධම්මා නත්තාති යදා පඤ්ඤාය පස්සති යතෙන්දින්දති විච්ඡේතනං භූතියා දුක්ඛප්පත්තාච දුක්ඛාභයප්පත්තාච භය සෝකප්පත්තාච දුක්ඛා සති පාරිමු ආකාශත්තාච කුම්මත්තා දේවා නාගාමී සිකා පුඤ්ඤන්තං විද්වා සංඝක්ඛං ස්ථාපනං ආකාශත්තාච කුම්මත්තා දේවා නාගාමී සිකා පුඤ්ඤන්තං විද්වා සංඝක්ඛං ස්ථාපනං ආකාශත්තාච කුම්මත්තා දේවා නාගාමී සිකා පුඤ්ඤන්තං විද්වා සුදයන්තු වං සදං